Institute of Professional Studies Mount Lavinia and Dahiwala.
මේ ගායනා කරේ කවියේ විරිත. මේ විරිත මුළු කවි 108 පුරාවට සැලලිහිණි සංදේශයේ ඇතුළත් කවි 108 පුරාවටම භාවිත කරලා තියෙන්නේ එක විරිතයි. ඒක සුවිශේෂයි. ඒ තමයි සමුද්‍ර ഘോഷ වෘත්තය. එහෙම නැත්නම් සමුදුරු ගොස් විරිත. මහ මුහුදේ රැලි නගින බසින රිද්මානුකූලව තමයි මේ විරිත ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා නැවත නැවත නොකියුවට කවි 13ෙම පවතින්නේ එම විරිත. එතකොට ඒ විරිත ඉතාම සුගායනීය විරිතක් නිසා තමයි හැම කවියකටම එයම යොදාගෙන තිබෙන්නේ. අපි මුලින්ම වචන අර්ථවලට යොමු වෙමු. සුර රජ සමන්. සුර කියන්නේ දෙවියන් කියන එකනේ, දිව්‍ය කියන එකනේ. රජ කියන්නේ රාජයා. සුමන සමන් දිව්‍ය රාජයා. සමගින් සුරංගන. සුමන සමන් දිව්‍ය රාජයා සමග සුරංගනා. මෙතන සංදියක්. සුර අංගන. කොට පරස්සරේ ලොකුනහම සුරංගන. ඒ කියන්නේ දිව්‍යාංගනාවන්. එවර එවිට එකල්හි කියන අදහස. සුමන සමන් දිව්‍ය රාජයා සමග දිව්‍යාංගනාවන් ඒ අවස්ථාවේදී පැහැනද. එතනක් සංදියක් තියෙනවා. පැහැන් අද. පැහැයෙන් ආද්‍ර වූ, පැහැයෙන් නැහැවු. සරල තේරුම ඉතා වර්ණවත් වූ. පැහැනද මදාරා කරසතු මල් පතර. මල් පතර කියන්නේ මල් සමූහය. එතකොට මොනවද මේ මල්? දිව්‍ය ලෝකයේ පිපෙන්නේ මදාරා, ඒ වගේම කරසතු මල්. මේ මල් ගැන අපේ බුද්ධිල කාව්‍යයේ වැටෑවේ හාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. දිව්‍ය ලෝකයේ අසිරිය කියන ස්ථානයක මලෙක සුවඳ සිව් සිය ගව් ඇසේයා. මල් වල සුවඳ දැනෙන්නේ නහයටනේ. අපි මල ළඟට කරාම අපිට මේ මලේ සුවඳ නහයට දැනෙනවා. නමුත් දිව්‍ය ලෝකයේ මල් වල සුවඳ කොච්චරද කිව්වොත් මේ ළඟට නෙමෙයි. ගව් 400ක් දුරට කනට සුවඳ බලන ඉන්ද්‍රිය නෙමෙයිනේ කන. නමුත් කනට දැනෙනවලු. එහෙනම් එච්චර ඈතක ඉඳලා කනට දැනෙනවා නම් මේ මල් වල සුවඳ නාසයට කොච්චර දැනෙනව ඇද්ද? එහෙනම් එවැනි තාම සුවඳ වර්ණයෙන් නැහැවුණු මේ මල් තමයි, මේ මල් සමූහය තමයි මොනවටද ගන්න කියලා බලමු. කැර පුද වඳින. පූජා කරලා වඳිනවා. මේ මල් වලින් පූජා කරලා වඳිනවා. රැඳි, රැඳුණා වූ මුනි සිරිපා තඹර. මුනි කියන්නේ බුදුහාමුදුරුවන්ට. සිරිපා ශ්‍රී පාදය නම් වූ තඹර කියන්නේ පියුම, ගතු නෙළුම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය නම් වූ නෙළුම. ඒක රූපකයක්. එහෙමනම් අර සුමන සමන් දිව්‍ය රාජයා දිව්‍යාංගනාවන් සමග මදාරා කරසතු කියන පැහැයෙන් නැහැවුණු නැත්නම් ඉතා වර්ණවත් මල් සමූහය පූජා කරලා වඳින්නේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය. එතකොට මේ සිරිපා කමල, සිරිපා පියුම, ශ්‍රී පාද පද්ම, මෙතන කියන විදිහට සිරිපා කමල, මෙහිම රූපකය ගොඩනැගෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයක් නෙළුමක් අතර තියෙන ඒ ගුණවල සම්බන්ධය පෙන්වන්න. නෙළුම් මල ලස්සනයි, පිරිසිදුයි, පූජනීයයි, ඒ වගේම උතුම්.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයට ඒ ලක්ෂණ කාවද්දනවා. ඒ නිසා උන්වහන්සේගේ සිරිපා පියුමේ සුවඳ ශ්‍රේෂ්ඨත්වය, පූජනීයත්වය, පිරිසිදු බව දැනෙන්නට, හැඟෙන්නට වෙනවා. ඒ රූපකයෙන් වෙන්නේ ඒ මෙහෙය. එතකොට කියනවා සඛී සඳ. සඳ කියන්නේ බහුවර්ත පදයක්. මෙතන එහි තේරුම උතුම්. සඛී කියන්නේ මිතුරා. උතුම් මිත්‍රය. කාටද මෙහෙම ආමන්ත්‍රණය කරන්නේ? මේ ආමන්ත්‍රණය කරන්නේ සංදේශයේ රචකයා වන රාහුල හිමියන් තම දූතයා වන සැලලිහිමියන්. උතුම් මිත්‍රය පෙනී සමනොල ගල. සමනොල ගල කියන්නේ සිරිපා කන්ද. සමන්ත කූට පර්වතය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටා තිබෙන ඒ පූජනීය කන්ද පෙනී නැගෙනහිර දිශාවෙන් තමයි දැන් සැලලිහිමියා මාර්ගයට අවතීර්ණ වෙලා ගමන් කරනවා. ඒ ගමන් කරනකොට ඔබට නැගෙනහිර දිශාවෙන් මේ උතුම් පූජනීය ශ්‍රී පාද කන්ද පෙනෙනවා. එතකොට එක් පාර්ශ්වයකින් මේ සමනල කන්ද එහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා තිබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ එක්කම සුමන සමන් දිව්‍ය රාජයා තමයි ඒ ප්‍රදේශයට අධිපති. සමනල පර්වතයේ වැඩ වාසය කරමින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයට ගෞරව බුහුමන් දක්වනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සටහන ඒ සුපිහිටි සමනල කන්ද ඒ වගේම සුමන සමන් දෙවියන් මේ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව එදා සමාජය තුළ විශ්වාසයක්ව පැවතියාය කියන එක අපිට තහවුරු වෙනවා. දැන් බලමු කවියා භාවිත කරලා තියෙන කාව්‍ය අලංකාර මොනවද කියලා. කලින් කිව්වා විරිත සමුද්‍ර ഘോഷ වෘත්තය කියලා. මේ කවියේ මුල් වචනය අපි පහළට බැලුවොත් පුතේ පේනවා ද අක්ෂරයෙන් මුල් පදය අවසන් වෙලා තියෙනවා. එහෙම නේද? දැන් මේකට අපි කියනවා මුල එලි සමය, ඒ වගේම අග එලි සමය. මුල සහ අග එලි සමය පවතිනවා. එතකොට ශබ්ද රසයක් වෙන එලි සමය වගේම අනුප්‍රාසයක් දැනෙනවනේ. පළවෙනි කවිපේළිය ගත්තොත් සුර රද සමන් සමගින් සුරංගන ස අක්ෂරයක් ර අක්ෂරයක් එක ළඟ අපිට ඇහෙන්න සලස්සලා තියෙනවා. මේක අනුප්‍රාසයනේ. ඉදිරියට බලාගෙන ගියත් අපිට ඔය තුන්වෙනි පාදයේ කැර කුද වඳින රැඳි මුනි සිරිපා තඹර දයන්න රයන්න කියන අක්ෂර එක ළඟ ඇහෙනවා. හතරවන පාදයක් සඛි සඳ පෙනී සමනොල අනුප්‍රාසය පාද හතරෙම දකින්නට පුළුවන්. එහෙනම් මුල සහ අග එලි සමය සමුද්‍ර ഘോഷ විරිත අනුප්‍රාසය කියන ශබ්ද අලංකාර තුනම මේ කවියේ දකින්න පුළුවනි. එසේම අර්ථ අලංකාරයක් වන රූපකය සිරිපා තඹර කියන රූපකයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා බොහෝම අලංකාර වලින් පොහොසත් කවියක් විදියට පළවෙනි කවිය අවබෝධ කරගන්න පුළුවනි. දැන් අපි යමු දෙවෙනි කවියට. දෙවෙනි කවියේ තිබෙනවා ගණේ මිනි බැබැලි කිරණෙව් සතපාය රණේ යටග සැව් ලිඳු දද ගලපාය අනේ ලකර කළ පුර අප නරපාය පෙනේ දකුණ මහසෙන් දෙව් රද පාය. එතකොට හතරවෙනි පේළිය බැලුවොත් පෙනේ
දකුණේ. දැන් පළවෙනි කවියේ කිව්වේ නැගෙනහිර දිශාවෙන් සමනල කන්ද පේනවා කියලානේ. දැන් දකුණු දිශාවෙන් සැලලිහිණියාට පෙනෙනවා මහසෙන් දෙව් රද පාය. මහසෙන් දිව්‍ය රාජයාගේ පාය. පාය කියන්නේ මාලිගය, ප්‍රාසාදය, මන්දිරය, මැදුර. එතකොට මේ මහසෙන් කියලා කියන්නේ අපි වන්දනාමාන කරන කතරගම දෙවියන්ටම තමයි. කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරපු මහා දේව මන්දිරයක් දකුණු දිශාවෙන් පිහිටා තිබෙනවා. එතකොට මග නිවැරදි නම් සැලලිහිණියාට ඒ ලකුණ දැනෙන්නට ඕන. නැගෙනහිරින් පේනවා සම්නල කන්ද, දකුණින් පේනවා කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දේව මන්දිරය. හතරවෙනි පේලියනේ අපි බැලුවේ. එහෙමනම් මුල් පේලි තුنين විස්තර කරලා තියෙන්නේ දරුවනේ ඒ කතරගම දේව මන්දිරය කොයි විදිහටද අලංකාර වෙලා තිබුණේ කියන එක. මුලට මෙන්නකෝ ගණේ මිනි, ඝන මාණික්‍ය. ඝන මාණික්‍ය කියලා අදහස් කරන්නේ පාට වර්ණයෙන් ගොඩාක් ඉහළයි. කාන්තිය නැත්තම් දීප්තිය ගොඩාක් වැඩි. වටිනාකමත් ගොඩක් වැඩි. ඒ නිසා බොහෝම වටින ඝන මැණික් වලින් බැබලෙනවා. මේ දිව්‍ය මන්දිරය බැබලෙනවා. බැබලි කියන්නේ කිරණෙව් සතපාය. කිරණෙව් සතපාය කියන කොටස උපමාවක් වෙනවා. සතපා කියන්නේ හිරුට, සූර්යයාට. සූර්යයාගේ කිරණ එව්, කිරණ වැනි. එතන සංදියක් තිබෙනවා. කිරණ එව් තමයි කිරණෙව් වෙන්නේ. එව් කියන්නේ වැනි කියන එක, කිරණ කියන්නේ රැස්. සූර්යයාගේ රැස් කොච්චර දීප්තිමත්ද? අන්න ඒ වගේ තමයි මේ දේව මන්දිරයේ තිබෙන ඝන මැණික් වල දීප්තිය, බැබලීම. කොච්චර වටිනා මැණික් එතකොට තිබෙන්නේ නැද්ද? බහුලව, සුලභව. දැන් අපිට කොච්චර වටින තැනක වුණත් මැණික් ඔබ්බවලා ඉදි කරලා අලංකාර කරලා තියෙනවා පේන්නේ නැහෙනේ. එහෙනම් අදට වඩා එදා මේ වගේ khනිජ සම්පත් බහුලතාවයක් තිබිලා තියෙනවා. ඒ වගේම මැණික් ඔබ්බවල දේව මන්දිරය නිම කරලා තිබීමෙන් කතරගම දෙවියන් වෙනුවෙන් ඒ සමාජය තුල තිබ්බ භක්තිය කොච්චර වටිනාකමක් ඒ දෙවියන් වෙනුවෙන් ලබා දෙනවද කියන එක තුල දේව භක්තිය පැහැදිලි වෙනවා. දෙවනි පේළියේ තියෙනවා රණි. රණි කියන්නේ රත්තරන්නේ. යටග මේක සංදියක්. යටි අග. යටි කියන්නේ යෂ්ටි. රිට කියන එකනේ. එතකොට රිටි මුදුනි. රත්තරන් රිටි මුදුනි. සැවුලිදු දද. සැවුලින් කුකුළු රාජයාගේ. කුකුළු රාජයාගේ රූපය සහිත දද කියන්නේ කොඩි. කතරගම දෙවියන්ගේ ධජයේ කුකුළු රූපය තමයි තියෙන්නේ. සැවුළු රාජයාගේ රූපය. එනම් මේ දෙවියන් වෙනුවෙන් ගොඩනංවන දේව මන්දිරයේ ඒ අලංකාරය තිබෙන්න ඕනේ. එතකොට මේ රත්තරණින් කරපු රිටි කෙලවර සැවුළු රූපය තියෙන කොඩි. ගලපාය බැඳලා සවි කරලා තිබෙනවා. අලංකාර දෙකක් තිබෙනවා. මුලින් කිව්වා හිරුගේ රැස් වගේ ඝන මාණික්‍ය වලින් බැබලෙනවා. ඒ වගේම කුකුළු රාජයාගේ රුව සහිත කොඩි රත්තරන් රිටි කෙලවර
බැඳලා තියෙනවා. අනේ ලකර කර. අනේකා ලංකාර කර. නොයෙක් විවිධ ආකාරයට අලංකාර කරපු. නොයෙක් ආකාරයට අලංකාර කරපු පුර අප නරපාය. නරපා කියන්නේ රජුරුවන්ට අපේ රජුරුවන්ගේ නගරය. පෙනී දකුණේ මහසෙන් දෙව් රදපාය. අපේ රජුරුවන්ගේ නගරය නොයෙක් ආකාරයෙන් ලස්සන කරලා තියෙනවා. ඒ නගරයේ දකුණු දෙසින් තමයි මහසෙන් දිව්‍ය මන්දිරය දැක ගන්න පුළුවන් වෙන්නේ. දිව්‍ය මන්දිරයේ සුන්දරත්වය කීම ඒ වගේම ඒක අලංකාර කරපු රජතුමාගේ නගරයේ දකුණු දෙසින් උන්න මාර්ගය දැකගෙන යන්න නිශ්චිතව කියන එකනේ ඔය කියන්නේ. දැන් පුතේ මේ තුලින් මතුවෙනවා එකක් මම පෙර සඳහන් කරා කතරගම දෙවියන් වෙනුවෙන් තිබ්බ දේව භක්තිය, දේව වන්දනාව හරි ඉහළින් එදා සමාජයේ තිබිලා තිබෙනවා. ඒ වගේම 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාණන් මේ කතා කරන නරපා කියලා අදහස් කරන්නේ. ඒ රජුරෝ තමන්ගේ පුරවරයේ මේ ඉදිකිරීම කරවලා තියෙනවා. රජතුමා මේ කතරගම දෙවියන් වෙනුවෙන් භක්තිමත්ව ඉඳලා තියෙනවා. කොහොමද? 6 වෙනි පරාක්‍රමබාහු රජුරෝයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවනේ. මොකද මේ රජුරෝ තමන්ගේ පුත් කනතුරේ හදා වඩාගත්තු කෙනෙක් නෙමේ පැවිදි වෙලා රාහුල හාමුදුරුවෝ කියලා අපි කියන්නේ. ඒකට උන්වහන්සේට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට අවුරුදු 15ක් වගේ වයසේදී දෙවියෝ තමන්ට පෙනී සිටලා ආශිර්වාද කරා කියලා පොතපතේ සඳහන් වෙනවා. රාහුල හිමියන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල අතර අන්තර් සම්බන්ධතාවය අපිට දැනෙනවා. උතන විචාරයක් ලියද්දී අර සමාජීය විස්තරයක් ගැන කියනකොට, ඒ සමාජය ගැන විස්තරයක් කියනකොට මේක යොදා ගන්න පුළුවන්. එදා සමාජයේ කතරගම දෙවියන්ව බොහොම බැතිමත්ව වන්දනාමාන කරලා තියෙනවා කියන එක. කවියේ අලංකාර බැලුවොත් මුල එලි සමය දකින්න පුළුවන්, අග එලි සමය දකින්න පුළුවන්. ඒ වගේම මේ තුන්වෙනි පාදයේ බලන්න මේ අනේ ලකර කළ පුර අප නරපාය. ප අක්ෂරයක් ප්‍ර අක්ෂරයක් එක ළඟ බොහෝම අනුප්‍රාසවත්ව අලංකාරව යෙදලා තියෙනවා. එහෙමනම් මුල අග එලි සමයක්, අනුප්‍රාසයක්, සමුදුරු ගොස් විදිහට ශබ්ද අලංකාර විදිහට ගන්න පුළුවන්. අර්ථ අලංකාර විදිහට මේ කවියේ උපමාව තිබුණා කිරණියු සතපාය කියලා. අපි ගමන් කරමු තුන්වෙනි කවිය. වලඳින අදහසින් මින් සුර ගංග අංගන නල බල සසල දඟ රළ පෙළ නුඹ නැගින වෙලලස ගැවැසි මුතු සප් පබලු බබලන බල මහමුහුද එම සඳේ පුතු වින් පිනින. හතරවෙනි
වෙනි පාදයේ තියෙනවා බල විදික්‍රියාව. සැලලිහිණියට බලන්න කියනවා. මහ මුහුද බලන්න මහ මුහුද එම සඳ එවිට උතුරින් පෙනෙන. දැන් බලන්න හරියට මග විස්තරය කියලා තියෙනවනේ. නැගෙනහිර පැත්තෙන් සමනල කන්ද පේනවා, දකුණු දිශාවෙන් පේනවා කතරගම දේව මන්දිරය. එහෙනම් උතුරු දිශාවෙන් සැලලිහිණියට පේනවා මහ මුහුද. ඒ තමයි හතරවෙනි පේළිය. අපි එමු මුලට. වළඳින වැළඳ ගන්න අදහසින් මෙන්. අපි කියන්නේ තුරුළු කරගන්නවා කියලා. තුරුළු කරගන්න අදහසින් වගේ සුර ගඟ අඟන. සුර ගඟ කියන්නේ ආකාශ ගංගා. අහස් ගඟ. අහස් ගඟ අඟනක්. ආකාශ ගංගාව නැමැති කාන්තාව. රූපකයක් නේ. එතකොට මේ රූපකය උපමාවකට සම්බන්ධ කරනවානේ පළවෙනි පේළියේ. ආකාශ ගංගාව නැමැති කාන්තාව වැළඳ ගන්න වගේ නල බල සසල. මම මේක ගැයුවේ පුතාලට දැනෙන්නට ඕන. ල අක්ෂරය එක ළඟ අපිට ඇහෙනවා. හොඳ අනුප්‍රාසයක්. නල බල සසල. නල කියන්නේ සුළඟ. සුළං බලයේ සුළඟේ වේගයෙන් කැළඹිලා සසල වෙනවා. දල රල පෙළ. විශාල රැලි සමූහය. සුළඟ වැඩි වෙන්නනේ රැල්ල ඉහළ නැගෙන්නේ. එනම් සුළං බලයෙන් සසල වෙලා විශාල රැලි නුඹ නුයන්න අල්ප ප්‍රාණබ. සංඥක බ නෙමෙයි. සංඥක බ තිබ්බනම් නුඹ කියන්නේ මධ්‍යම පුරුෂ ඒක වචනය ඔබ කියන එකනේ. මෙතන තියෙන්නේ නුඹ. නුඹ කියන්නේ අහසට. අහසට නැගෙනවා. ආකාශයට එසවෙනවා. අහසේ ගෑවෙන්නේ මොකද? රැලි ඉහළට එසවීම තමයි ඒ විදිහට වර්ණනා කරන්නේ. අහසේ ගෑවෙන්න වගේ කියන එක. අපි කවුරුත් මහ මුහුදේ රැලි ඉහළ නැගෙනවා දැකලා තියෙනවා. නමුත් රාහුල හාමුදුරුවෝ අපිට පෙන්වන දර්ශනය එහෙම නෙමෙයි. මහ මුහුද කියන්නේ ස්වාමියා. ආකාශය කියන්නේ ස්ත්‍රිය. එතකොට මේ ස්වාමියාට ස්ත්‍රිය වැළඳ ගන්න ඕන. වැළඳ ගන්න නම් අත් දිගු කරන්න ඕන. මහ මුහුදේ අත් තමයි රැලි. එහෙනම් කුලගී වේගයෙන් විශාල රැලි අහසට එසවීම අපි කවුරුත් දකින මේ දර්ශනය රාහුල හිමි දැක්කේ ඉතාම සුවිශේෂී ලෙස. සාමාන්‍ය සිදුවීමක් දෙස බලා එය සපුරා වෙනස් ආකාරයකින් ඉදිරිපත් කිරීම, වර්ණනා කිරීම අපි කියනවා උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා. සාමාන්‍ය සිද්ධියක ස්වභාවික විලාසය සපුරා වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීම. දරුවනේ බලන්න කොච්චර ලස්සනද කියලා ඒ ගැලපුම. මහ මුහුද කියන ස්වාමියා අහස් ගඟ කියන ස්ත්‍රිය වැළඳ ගන්න රැලි නැමැති අත් ඉහළට ඔසවනවා වගේ. එතකොට එහෙනම් ඒක මොකක්ද? උපමාවක්. වළඳින අදහසින් මේ රූපකයක් තිබුණා. වෙලලස වෙලල අස වෙරලා සන්නයේ මුතු සක්. මුතු කියන එක දන්නවනේ අපි මුක්ත කියලා කියනවා. සක් හග්ගෙඩි පබලු බබලන. දැන් අපේ වෙරළේ ගැවසෙනකොට අපිට ඕව දකින්න නෑ. සිප්පි කටු එහෙමනම් ඇඳ ගන්න පුළුවනි. එතකොට එදා මේ මම අර
කලින් දෙවනි කවියේ කිව්වේ ඛනිජ සම්පත් බහුලයි කියලා. මෙතනින් අපිට ඒක පේනවා. මොකද මුතු කියන්නේ ගොඩාක් වටින ඛනිජ සම්පතක්. මුතු, හක්ගෙඩි, පබළු බෙරළ ආශ්‍රිතව බහුලව තිබෙනවා කියන එක. එතකොට එහෙම බෙරළ රළ ඉහළට නැගෙන මහ මුහුද ඔබට උතුරු දිශාවෙන් දැක ගන්නට පුළුවන් කියන එක මග වර්ණනා කරමින් සැලලිහිණියාට රචකයාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එමනම් අලංකාර පෙර සඳහන් කරසේම අර්ථ අලංකාර දෙකක් තියෙනවා. වළඳින අදහසින් මෙන් කියන උපමාවත් සුරගඟ අඟන කියන රූපකයක් මේ පළවෙනි පේළිය සහ දෙවනි පේළිය එකතු වුණාම ගොඩ නැගෙනවා උත්ප්‍රේක්ෂා අලංකාරයක්. ඒ නිසා අර්ථ රසය බොහොම ඉහළයි මේ තුන්වෙනි කවියේ. ඒ වගේම පුතේ අර අපි කියවනේ නල බල සසල දල රල පෙළ කියන තැන ල කාරය තුලින් ගොඩ නැගෙන අනුප්‍රාසයක් ශබ්ද අලංකාරයක් විදිහට ඒ වගේම මුල වල නල වෙල බල කියනකොට මුල එලි සමය අග එලි සමය එකතු වෙනවා. ඔයාලට මේ රචනා උපක්‍රම නැත්නම් කාව්‍ය උපක්‍රම ගැන කතා කරනකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඉතාම ප්‍රබල කවියක් තමයි මේ තුන්වෙනි කවිය. මොකද පුතාලට තේරෙන්න ඕන අර්ථ අලංකාරත් ශබ්ද අලංකාරත් බහුලයි. ඒ වගේම මතක තියාගන්න විභාගෙට ඒ අංශවලින්. හොඳයි. එහෙනම් හතරවෙනි කවියට පිවිසෙමු. සන්නන් සිහින් යෙදී සෙව නලු වැලි තෙලෙන තෙන් තෙන් වලම සැතපි සිරු මෙරි මෙරින රන්වන් කරල් ගෙන එන ගිර ගුන් අතින යන්මන් තුසින් මග තොර තුරු නියම දෙන හතරවෙනි පේළිය යන්න මන් තුසි සිතේ සන්තෝෂය සිතේ සතුටින් යන්න මග තොරතුරු නියම දැන මාර්ගයේ විස්තර හරියටම දැනගෙන යන්න. අපි නොදන්න දිහාවකට ඈත ගමනකට යනකොට පාර වැරදෙනවා නම් සැරෙන් සැරේ හිතට සතුටක් නැහැ. බයයි එක්කනේ පාර වරදී කියලා. නමුත් පාරේ තොරතුරු හරියටම දන්නවා නම් හිතේ සතුටින් ගමන් කරන්න පුළුවන්. ඒ එක්කම ඒ මාර්ගය බොහොම විවේකී ස්ථාන බහුල නම් ලස්සන නම් තවත් සතුට වැඩි වෙනවනේ නේද? එහෙනම් පළවෙනි පේළිය ඉඳලා එන්නකෝ. සම් යුක්ත යුක්තව ගැවසුම් නන් බොහෝ සිහින් ගෙඩි මේ ගස් ජාතියක නම හීන් ගෙන්ද බොහෝ හීන් ගෙන්ද ගස් තියෙනවා. නිසා සෙවණලු සෙවණැල්ල හෙවණින් යුක්තයි. මුලින් කිව්වේ සම් කියලා. ඒක ගැලපෙන්නේ මෙතන. බොහෝ හීන් ගෙන්ද ගස් නිසා සෙවණ සහිත වූ සෙවණේ
සහිත වැලි තෙලෙන වැලි තලාව. එතකොට මේ සියුමැලි පක්ෂියෙක් නෙමෙයි දෙවනි පේළියේ කියනවා තැන් වලම සැතපී සියුමැලි වැවෙන. සියුමැලි කියන්නේ සුකුමාලයි. කුරුල්ලෙක්නේ සැලලිහිනියා කොහොම හැඩි දැඩි ශරීරයක් තියෙන කෙනෙක් නෙමෙයි පොඩ්ඩෙන් විඩාපත් වෙනවා. සියුමැලි බැවින් තැන් වලම සැතපී. ඔය මාර්ගයේ එක එක තැන්වල සැතපී කියලා කියන්නේ විවේක ගන්න කියලා. එතකොට විවේක ගන්න හොඳ මාර්ගයක් නෙමෙයි. වැලි තලාව එහි බොහෝ හීන්ගෙන්ද ගස් වැටලා තියෙනවා. සෙවණැල්ලෙන් යුක්තයි. ඒ නිසා සුකුමාර සැලලිහිණියාට විඩාවක් නැතුව තැන් වල විවේක ගනිමින් ගමන් කරන්න පුළුවන්. එතකොට හිතේ සතුටක් ඇති වෙනවා. තුන්වෙනි පේළියේ කියනවා රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින. රන්වන් කරල් කිව්වහම මේ කියන්නේ වී කරල්. වී කරල් තුඩින් නෙලාගෙන එන ගිරව් ඔන්න ඔය ප්‍රදේශයේදී ඔබට හමු වෙනවා. මේ තුල අපිට දෙනවා පණිවිඩයක්. එදා ඒ කෝට්ටේ යුගයේ ආර්ථික තොරතුරක්. ගිරව් වී කරල් කඩාගෙන එනවා නම් හොඳට කෘෂි කර්මාන්තය වී ගොවි තැන සරුසාරව සිද්ධ වෙලා තිබෙන බව ඕවා මතක තියාගන්න. එනම් ගොවි තැන ශාස්ත්‍රීයව සිද්ධ වෙලා තියෙනවා. ඒ මාර්ගයෙන් ගිරව්. එතකොට මේ ගිරව් විතරමද ඔය පාරේ ඉගිල්ලෙනව ඇත්තේ? වෙනත් පක්ෂීනොත් ඉගිලෙනවනේ. උන්ට මෙතන ගිරවා කියලා කියන්නේ ගිරා සංදේශය තියෙන. එයා හොඳ පණිවිඩකාරයෙක්. ගිරවට කතා කරන්න පුළුවන් නේ. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමාට හිටියනේ ගිරා පඬිතයා. තොරතුරු කියන්නේ. එහෙනම් ගිරවා කියන්නේ තොරතුරක් දැනගන්න පුළුවන් හොඳ චතුර කතිපේ. ඒ නිසා සැලලිහිණියාට කියනවා මේ පාරේ ගමන් කරනකොට හමුවන ගිරවුන්ගේ අතින් කියන්නේ වෙතින් කියන එක. ගිරවුන්ගෙන් මාර්ගයේ තොරතුරු හරියටම දැනගන්න. එතකොට හිතේ සතුටින් ඉදිරියට ගමන් කරන්න පුළුවන් කියන එක. මගේ දරුවනේ මේ කවියේ පුතාලා බලන්න පළවෙනි වචනයේ සන් නම් කියලා තියෙනවනේ. ඕක පහළට බැලුවොත් තැන් රන් වන් යන් මන්. මුල දෙතැනක අල්නයනු ඇහෙනව නේද? එනම් මුල දෙතැනක එලි සමය තියෙනවා. එතනින්ම අනුප්‍රාසයකුත් ජනනය වෙනවා. මුල දෙතැනක එලි සමය, ඒ වගේම අග එලි සමය තියෙනවා. පළවෙනි පේළිය බැලුවොත් සන් නන් සිහින්. එහෙම බැලුවොත් අනුප්‍රාසයක් ගොඩ නැගෙනවා. ඒ වගේම තැන් එකම වචනේ පුන ඇනෙන්නේ. එතනත් අනුප්‍රාසය. සැතපී සියුමැලි අනුප්‍රාසය තියෙනවා. රන් වන් කරල් ගෙන එන ගිරවුන් අතින. න අකුර කොච්චර තිබෙනවද අනුප්‍රාසය ලෙස? එහෙමනම් ශබ්ද රසයෙන් කොහොසක් කවියක්. මේ කවියේ තිබෙන්නේ විශේෂිතවම ස්වභාවෝක්ති අලංකාරය. පරිසරයේ තිබෙන ස්වභාවික තත්වය එසේම වර්ණනා කර තිබෙනවා. රන්වන් කරල් නෙලාගෙන එන ගිරව්, හීන්ගෙන්ද ගස් නිසා සෙවන සහිත වැලි තලා එන ස්වභාවෝක්ති අලංකාරය. මෙය ශබ්ද රසයෙන් සහ අර්ථ රසයෙන් පෝසත් කවියක්. ස්වභාවෝක්ති අලංකාරය තුල චිත්ත රූප මැවීමකුත් සිද්ධ වෙනවා. බොහොම වටින කවියක්. හතරවෙනි කවිය.
දැන් අපි යොමු වෙනවා පස්වෙනි කතාව. නිල තුරඟුට නැගෙමින් විවිදෙව් සිරින දුල කැර සේසත් මිනි බරණ කිරණින බල පිරිසෙන් සහ යාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු එන නිල තුරඟුට කියන්නේ අශ්වයා පිට අශ්වයාට කියන එකනේ නිල කියලා කියන්නේ නිල් පාට. දැන් නිල් පාට අශ්වයෝ දැකලා තියෙනවද? නැහැනේ. මේ කළු පාට අශ්වයා කියන එක තමයි කවි සමයේදී කළු පැහැය නිල් පැහැය විදිහට කියනවනේ. දැන් කාන්තාවන්ගේ නිල් වන්වරලස කියලා කියන්නේ. ඒ වගේ මේ කළු පාට අශ්වයා පිට නැගෙමින් අශ්වයා පිට නැගලා රිවි දෙව් සිරින සූර්ය දිව්‍ය රාජයාගේ ආකාරය ස්වභාවය දුල කැර බබලවා සේසත් ශ්වේත ඡත්‍රය එහෙම නැත්නම් සුදු කුඩය මේක රාජ්‍යත්වයේ සංකේතය ශ්වේත ඡත්‍රය අපි කියනනේ රට එක්සේසත් කරා කියලා. ඒකත් ඡත්‍ර කරා. එක ඡත්‍රයක් හෙවන්නට රාජ්‍යයම ගෙනා කියන එක. එතකොට රාජ්‍යත්වයේ සංකේතයක්. බබලවා ශ්වේත ඡත්‍රය මිනි වරණ කිරණින. මැණික් ආභරණවල කාන්තිය. බල පිරිසෙන් සහ බලයෙන් පිරුණු සේනාව සමග යාපා පටුන්ගෙන යාපා පටුන දිනාගෙන ජයග්‍රහණය කරගෙන බලන්න සේනා නායක සේනාවට අධිපති කෝට්ටේ යුගයේ සේනාධිපතිව හැඳින්වුවේ සේනා නායක කියලා. සපු කුමරු එන සපුමල් කුමාරයා පැමිණෙන ආකාරය බලන්න. එතකොට මේ සපුමල් කුමාරයා තමයි හිරු දෙවියෝ වගේ ඒ ආකාරයට කළු පාට තුරගෙක් පිට නැගලා එන්නේ. එතකොට සාහිත්‍යයේ විස්තර කරනවා සූර්ය දිව්‍ය රාජයා කළු පැහැති අශ්වයෙක් පිට තමයි නැගලා ගමන් කරන්නේ කියලා. කළු පාට අශ්වයන්ගෙන් සංකේතවත් කරන්නේ ජවයනේ. එතකොට සපුමල් කුමාරයා සූර්ය දිව්‍ය රාජයා වගේ හිරුගේ තියෙන බලය තේජස ප්‍රතාපවත් බව සපුමල් කුමාරයා වෙතින් දිස්සුණා. සපුමල් කුමාරයා මේ පැමිණෙන්නේ විශාල ජයග්‍රහණයක් කරලා. යාපා පටුන අල්ලගෙන ප්‍රාදේශීය පාලකයෙක් විදියට හිටිය ආර්ය චක්‍රවර්ති. ආර්ය චක්‍රවර්ති යාපා පටුන අල්ලගෙන ඉන්නකම් 6 වෙනි පරාක්‍රමබාහු රජුරවන්ට බැහැ රට එක්සේසත් කරන්න. එසේනම් 6 වෙනි පරාක්‍රමබාහු රජුරවන්ට රට එක්සේසත් කරන්න යාපා පටුන ජයගෙන බොහෝම සතුටින් එන සපුමල් කුමාරයා දිහා බලන්න කියලා කියන්නේ. එතකොට සපුමල් කුමාරයාගේ ශරීරාභරණ ශරීරයේ පැළඳගෙන තිබෙනවා මැණික් ආභරණ. ඒවා බැබලෙනවා. ඒ මැණික් ආභරණ වලින් සේසත බැබලෙනවා. මේක ටිකක් ගැඹුරින් හිතන්නට ඕන දෙයක්. මේ ව්‍යංජයෙන් කියන්නේ කුමක්ද? සපුමල් කුමාරයා නිසා රාජ්‍යත්වය බැබළුණා කියන එකනේ. 6 වෙනි පරාක්‍රමබාහු රජුරවන්ට රට එක්සේසත් කරන්න පුළුවන් වුණේ ඒකත් චක්‍ර කරන්න පුළුවන් වුණේ මේ සපුමල් කුමාරයා
ඒ යාපාපටුන ජයග්‍රහණය සිද්ධිය නිසා එහෙනම් සපුමා කුමාරයා නිසා රාජ්‍යත්වයේ බැබළුණා කියන එක අදහස් වෙනවනේ. ඒකයි ඔහුගේ ශරීරයේ තියෙන මණික් ආභරණ වලින් සේසත බබලවාගෙනයි මේ ඉන්නේ කියලා කියන්නේ. ඊළඟට කියනවා බලයෙන් පිරුණු සේනාව සමග යාපාපටුන ජයගෙන එනවා. එතකොට ඒ යුගයේ සේනාධිපති වෙලා හිටිය සපුමන් කුමාරයා. ඒ නිසා සියලු බල සේනාංක ඔහු සමග ගමන් කරනවා මේ කටයුත්තේදී. උදාහරණ මේනම ඇති බල කියන වචනේ තුන්වෙනි පෙළියෙත් තියෙනවා ඊටමහලේ හතරවෙනි පෙළියෙත් තියෙනවා. නමුත් අර්ථ දෙකකින්නේ යෙදිලා තියෙන්නේ. තුන්වෙනි පෙළියේ බල කියන්නේ බලය කියන එක. හතරවෙනි පෙළියේ බල කියන්නේ බලන්න කියන එක. ওই වගේ අවස්ථාවක් දීලා වෙන වෙනම අර්ථ පැහැදිලි කරන්න කියලා දෙන්නත් පුළුවනි. බල සේනා නායක සපුකුමරු එන. දැන් මේ සැලලිහිණියා මේ පැත්තෙන් යනකොට සපුමල් කුමාරයා අනිත් පැත්තෙන් එනවා. ඒ දිහා බලන්න කියලා කියනවා වගේ තමයි තේරෙන්නේ. ඒතර බලන කෙනෙකුට තේරෙන්නේ මේ කවිය අහන කෙනෙකුට මතු පිටින් හිතුවොත් තේරෙන්නේ සැලලිහිණියා සංදේශය අරන් යන වෙලාවෙම තමයි සපුමල් කුමාරයා ජයග්‍රහණය ලැබලා යාපාපටුන ජයගෙන පැමිණෙන්නේ කියන එක. එහෙම නෙමෙයිනේ මේ රාහුල හාමුදුරුවෝ අදහස් කරන්නේ තමන් සංදේශය රචනා කරන කාලයට සමකාලීනවම සපුමල් කුමාරයා මේ ජයග්‍රහණය ලැබුවා. රට 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ සෙවණේ එක්සේසත් වුණා කියන පණිවිඩය අපිට ලබා දෙන්නේ. එතකොට පැහැදිලි මේක එදා යුගයේ දේශපාලනික වැදගත් දේශපාලනික තොරතුරක් සංදේශකරුවා අපිට මේ ලබා දෙන්නේ. ප්‍රශ්නයක් අහන්න පුළුවනි. සැලලිහිණි සංදේශය තුලින් එදා සමාජයේ ආර්ථික සමාජීය දේශපාලනික තොරතුරු කොතෙක් දුරට අනාවරණය වේදැයි විමසන්න කියලා. මේක හොඳ දේශපාලනික තොරතුරක්. මොකද අපිට හැමදාම වැදගත් වෙන දෙයක් නේ අපේ රටේ එක්සේසත් කරපු 6 වෙනි පරාක්‍රම බහු රජුරුවන්ගේ ඒ සිද්ධිය නෙමේ පසුබිමනේ කියන්නේ. ඉතින් උලකුඩය දේවියට රජකමට සුදුසු පුත්‍රවණක් ලබා දෙන්න කියලා විභීෂණ දෙවියන්ට ආයාචනා කිරීම අරමුණු කරගෙන සැලලිහිණි සංදේශය ලියවෙන්නේ මොකටද? මේ සියල්ල එකට බැඳිලා තියෙනවා. 6 වෙනි පරාක්‍රම බාහු රජුලුවන්ට දැන් උරුමයි එක්සේසත් වෙච්ච රට. ඒ රටේ රජකම ඊළඟට පවරන්න රජුලුවන්ට පුතෙක් හිටියේ නැහැ. දුවලා දෙන්නෙක් නේ හිටියේ. ලොකු දුව සඳවතී නැත්නම් අපි කියනවා චන්ද්‍රවතී කුමරිය, දෙවනි දුව කනිෂ්ඨ දියණිය ලෝකනාථා නැත්නම් උලකුඩය දෙවිය. ඉතින් මේ දියණියන් දෙදෙනා නිසා පුතෙක් හිටියේ නෑ. ඒ දියණියන්ට පුතෙක් ලැබුණොත් රජකම පවරන්න බලාගෙන තමයි මේ ලෝකනාථා දේවියට පින්වත් පුතෙක් ලබා දෙන්න කියලා සංදේශය තුලින් ආයාචනා කරන්නේ. ඉතින් මේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. ඔයගලගේ පොතේ මේ විස්තර කරලා තියෙන්නේ. උලකුඩය දේවියගේ පුතා ජයවීර පරාක්‍රම බාහු නමින් රජකමට පත් වෙනවා. නමුත් සපුමල් කුමාරයා ඒ රජුරුවන්ව මරලා 6 වෙනි වූනෙකබා නමින් රජකමට පත් වෙලා තියෙනවා. අවුරුදු 9ක්ම රජකම් කරලා තියෙනවා. කවියේ ටික නැහැ. කවියේ තියෙන්නේ සපුමල් කුමාරයා යාපාපටුන ජයග්‍රහණය කිරීමත් සැලලිහිණි සංදේශය ලිවීමත් ඒක කාලයේ සිදු වුණා කියන එක මතු කිරීම. ඒකේ අපි අලංකාර සෙව්වොත් මුලේලි සමය පුතාලට පේනවා
මුල සහ අග එළි සමය ඒ වගේම රිවිදෙව් සිරින කියන එක උපමා අලංකාරය ඒ වගේම තුන්වෙනි පේලිය ගත්තොත් බල පිරිසෙන් සහ කියන තැන හතරවෙනි පේලියේ සේනානායක සපු ඒ පාද දෙකේම ස අක්ෂරයක ළඟ යෙදිලා තියෙනවා අනුප්‍රාසය ලෙස. පළවෙනි පේලියේ තියෙන අනුප්‍රාසය තුරඟුට නැගෙමින් රිවිදෙව් සිරින ර අකුර තියෙනමනේ. ඒ විදිහට අලංකාර ශබ්ද අලංකාර තිබෙනවා අර්ථ අලංකාරය වෙන උපමාව තිබෙනවා. හයවෙනි කවිය කියමු. මේක ලස්සන පරිසර වර්ණනාවක් ස්වභාවෝක්ති අලංකාරයෙන් තිබෙන්නේ. මම එහෙම ස්වභාවෝක්ති අලංකාරයේ තිබෙන තව තැනක් වෙන්න ඕනේ හතරවෙනි කවිය. තනිකර ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්වභාවෝක්ති අලංකාරයට රචකයා ඉඩහසර පාදමින් මේ රචනාව කරලා තියෙනවා කියලා. එහෙනම් මේ ස්වභාවෝක්ති අලංකාරයට නිදසුනක් වන හයවෙනි කවිය මෙහෙම තියෙනවා. අග පිපි මල් මලිගිය ලිය කැලේයා වග බැඳගෙන රජ හස කුල් විලේයා ළඟ තුරු මල් ගිලි හුණු රොණ බුලේයා මග බැස යව පල හෙළ වැලි තෙලේයා අග කියන්නේ මුදුනේහි පිපි මල් පිපුණු මලිගිය ලිය මලිගිය කියන්නේ ඉද්දවලට ඉද්දමල් ලිය කියන්නේ වැල්. එතකොට මුදුනේහි මල් පිපුණු ඉද්දවැල් කැලෑවක් තිබෙනවා. මොකටද මේ මුදුනේහි කියලා කියන්නේ? මේ දර්ශනය බලා ගන්න කියන්නේ සැලලිහිණියාට. සැලලිහිණියා පොළවේ ඇවිදගෙන නෙවෙයි යන්නේ. දැන් අපි බිම ඉඳලා මෙහෙම බැලුවාම අපිට මල මුදුනින් දර්ශනය වෙන්නේ නැහැ. හැබැයි සැලලිහිණියා අහසේ පියාසර කරමින් පොළව දිහා බලනකොට පහළ බලනකොට ලස්සනට මල් පිපුණු ඒ ඉද්දවැල් කැලෑව එයාට තමයි හොඳටම බලා ගන්න පුළුවන්. එයාට ලස්සනට ඒක පේනවා. ඒ නිසා මේ සුදු පාට මල් වලින් නැහැවුණු ඒ ප්‍රදේශය හරිම විසිතුරු. වග බැඳගෙන වග කියන්නේ රංචුනේ. එතකොට රංචු පිටි රංචු ගැසී හෙන බසින රාජහංස රාජහංසය කියලා කියන්නේ එයාගේ තුඩ නැත්නම් කොට පාද තැඹිලි පාට කහ පාට වර්ණයකින් යුක්තයි පිහාටු ශරීරය සුදු පාටයි. මෙතන තියෙනවා මේ ඒකත් විස්තර කරලා පොතේ තියෙනවා දරුවනේ තැඹිලි පැහැයෙන් යුක්තයි කොට කහ පාද සුදු පැහැයෙන් යුක්තයි පියාපත් කියලා. එතකොට මේ රාජහංසයන් පුල් විලේයා පුල් කියන්නේ පිපුණු මල් පිපුණු විල් වලට රංචු පිටින් බසිනවා රාජහංසයන්. එතකොට රාජහංසයන්ගේ ශරීරය සුදු පාටයිනේ. බලන්නකො දර්ශනය. ඉද්දවැල් කැලෑව සුදු පාටට මල් පිපිලා. පොකුණු දිහා බැලුවාම රංචු පිටින් අහසෙන් බහිනවා පොකුණු වලට සුදු පාට රාජහංසයන්. දර්ශනය හරි ලස්සනයි. ඊළඟට කියනවා ළඟ තුරුමල්. තුරුමල් කියන්නේ මල් ගස්නේ. මල් ගස් අසල ගිලිහුණු වැටිලා තියෙනවා රොණ උලේයා. රොන් අවුලේයා. රොන් වලින් ගැවසුණු. නැත්තම් රොන් වලින් ආපූල මල් රොන් ගැවසිලා තියෙනවා මල් ගස් යට මල් ගස් අසල මල් රොන් වැටිලා තියෙනවා. එතකොට ඔන්න ඉද්දවැල් කැලෑව මුදුනේ මල් පිපිලා.
රාජහංසයන් රංචු පිටින් මල් පිපුණු පොකුණු වලට බසින. මල් ගස් ළඟ රේණු වලින් ගැවසිලා තියෙනවා. ලස්සන මාර්ගයක්නේ. එතකොට ටිකක් හිමින් ඒ සෝභාසිරිය විඳිමින් ගමන් කරන්න සැලලිහිණියට හිතෙනවා. ඒ නිසා කියනවා ඉගිලීගෙන වේගෙන් යන්නේ නැතුව මාර්ගයට බැසලා ගමන් කරන්න. හිමි සෝභාසිරිය විඳිමින් මග බැස යව ඵල මෙතන පයන්න මූර්ධ ජල ඵල කියන්නේ පැහැදිලි හෙළ වැල්. එතනත් පයන්න මූර්ධ ජල හෙළ කියන්නේ සුදු පැහැදිලි සුදු වැලි තලාවේ මගට බැස යන සියල්ල සුදුයි. වැලි තලාවත් සුදුයි පිරිසිදු බව ඒ තුලින් ගෙන දෙනවා. එහෙනම් මේ සෝභාසිරිය අත් විඳිමින් මගට බැස ගමන් කරන්න. ස්වභාවෝක්ති අලංකාරය චිත්ත රූප මැවීමක් සිද්ධ වෙනවා. මග විසිතුරු තිබෙන බව අපිට හොඳින්ම පැහැදිලි. මේකේ මුල එලි සමය තිබෙනවා. අග එලි සමයක් තිබෙනවා. අනුප්‍රාසය පිපි මල් මලි ගිය ලිය කැලේයා ල අක්ෂරය ඒ වගේම අර හතරවෙනි පාදයේ පල හෙළ වැලි තෙලේයා කියන තැන අනුප්‍රාසය දැක ගන්න පුළුවන් ශබ්ද අලංකාර ලෙස. ගමන් කරමු නේද හත්වෙනි කවිය. හත්වෙනි කවිය තියෙනවා අයිරාවන වුවත් නවතන රිසින් එන අයිරා දහස් දිලි දුනු පොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වෛයාකරන් මල්තුරු ගන වන විසින. අයිරාවන දැන් අද අපි අයිරාවන කියලා ලියුවොත් ලියන්නේ මෙහෙමනේ. මේකනේ අයි නමුත් පොතේ තියෙන්නේ මෙහෙම අයිරාවන. ඔයා කවිය ලියනකොටත් ලියන්න ඕනේ මෙහෙම. හැබැයි පැහැදිලි කිරීමකදී මෙහෙම. හේතුව කවිවලදී අපිට මහ ප්‍රාණ අකුරු ගොඩක් වෙලාවට පේන්නේ. අතීත පද්‍යයේ මහ ප්‍රාණ අක්ෂර. ඒ වගේම මේ අයි වගේ ස්වර පේන්නේ නැහැ. හේතුව මේ කාව්‍ය රචනය පද්‍ය රචනා කරන්න යොදාගෙන තිබෙන්නේ සිදක් සංගරා හෝඩිය. මේ සිදක් සංගරා හෝඩියේ තිබෙන්නේ ස්වර 10යිනේ. එතකොට මේ අයි කියන ස්වරය ඒකේ නැහැ. පද්‍ය රචකයෝ තමන් භාවිත කරන හෝඩියේ තිබෙන අකුරු වලින් තමයි ගොඩනගලා තියෙන්නේ තමන්ගේ නිර්මාණය. ඒ නිසායි මේ අයි කියන අකුර වෙනුවට අයන්න යට ඉස්පිල්ල යොදාගෙන රචනා කරලා තියෙන්නේ. කවුද මේ අයිරාවන? ශක්‍ර දෙවියන්ගේ ඇත් වාහනය තමයි අයිරාවන කියලා කියන්නේ. ඒ අයිරාවන ඇතා වුවත් නවතන රිසි නතර කිරීමේ අදහසින්. එන අයිරාවන ඇතා වුවත් නතර කිරීමේ අදහසින් අයිරා දහස්. එතන අයිරා කියන්නේ අධික කියන එක. 1000කට අධික. 1000 කියන්නේ ලොකු ඉලක්කමක් නේ, ලොකු අගයක් නේ. ඊටත් වඩා වැඩි දිලි දිලිසෙන දුනු පොත් කුන්ත සිපත් අසිපත් රැකින. දැන් මේ ආයුධනේ ගොඩාක් ආයුධ අරගෙන ඉන්න. දැන් මෙච්චර වෙලා තිබ්බර සුපහන් බව පොඩ්ඩක් මේ ආයුධ ගැන කියනකොට නැති වෙලා යනවා. අපි බලමුකෝ මොකක්ද කියන්න උත්සාහ කරන්නේ කියලා. right. ඒක දිලිසෙනවා කියන්නේ ආයුධ මුවහත දෙට තියෙනවා, ඒ නිසා දිස්නෙක මනවා. අයිරාවන ඇතා ආවත් නතර කරන්න බලාගෙන ඉන්නවා.
ගොඩාක් දිලිසෙන ආයුධ අරගෙන ඉන්න. කයිකාවලෙහි ප්‍රදේශයක්. කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින. එනම් මේ කයිකාවල ප්‍රදේශයේ ඉන්න සෙබළුන්ගේ අතේ තමයි අර කියපු දිලිසෙන දුනු කුංකායුධ අසිපත් තිබෙන්නේ. ඒගොල්ලෝ තමයි අයිරාවන ඇටාවුවත් නතර කරන්න බලාගෙන ඉන්නේ. වයි යා කරා. එතන වයි කියන්නේ වේගයෙන්. දැන් 6 වෙනි කවිය අපි පසු කරලානේ ආවේ. ඒකේ තිබුණේ මග බැස යව පළහෙල වැලි තෙලේයා. මාර්ගයට බැස ගමන් කරා. හෙමින් යන්න කියලානේ කිව්වේ සෝභාසිරිය විඳගෙන. දැන් කියනවා වයි යා කරා. වේගයෙන් යාත්‍රා කරන්න. ඉක්මනින් ඉගිලිලා යන්න මල් තුරු ගන. මල් ගස් වලින් ගහන වූ ගොඩාක් මල් ගස් තිබෙන වන කිසිම කැලෑවට ඉහළින් වේගයෙන් ඉගිලිලා යන්න. ඒ කියන්නේ සැලලිහිණියා වගේ සිව්මැලි පක්ෂියෙකුට ගැවසෙන්න සුදුසු තැනක් නෙවෙයිනේ. ඒ නිසා එතනින් ඉක්මනට ඉවත් වෙන්න කියලා කිව්වා. මොකක්ද රචකයා මෙතන දෙන්න අදහස් කරන්නේ? මේ දෙන්නේ එදා කෝට්ටේ යුගයේ පැවති දේශපාලනික තත්වය පිළිබඳ ඉඟියක්. රට එක්සේසත් කරපු 6 වෙනි පරාක්‍රමබාහු රජුරෝ නැවත සතුරු ආක්‍රමණයක් ඇති වෙයි කියලා එවැනි දෙයක් නැවත ඇති නොවන්නට වග බලාගෙන රටේ විවිධ ස්ථානවල සෙබළ බල සේනාංක පිහිටුවලා ඔවුන්ට ඉතාම හොඳ ආයුධ දීලා සන්නද්ධ සෙබළ මුළු තැන්වල තිබ්බා කියන දේ නෙමෙයි කියන්නේ. එතකොට ඒ ස්ථාන පසු කරලා යන්න මොනම జగතෙකුටවත් බෑ. ඒ බවයි කියන්නේ අයිරාවනාවත් ඔතනින් නතර කර. හැමෝටම වඩා බලවත් මේ ඉන්න සෙබළු කියන එක. විශාල රාජ්‍ය ආරක්ෂාවක් තිබුණා. රටවැසියන්ට ලොකු ආරක්ෂාවක්, සුරක්ෂිත බවක් තිබුණා කියන එක එදා කෝට්ටේ යුගයේ මේ අපිට කයිකාවල ප්‍රදේශය තුලින් ඉඟි සපේ. ඒකේ පුතාලට මුල සහ අග එලි සමය දැක ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි පාදය අනුප්‍රාසය තිබෙනවා නේ පුතේ. කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින කියන තැන. හොඳයි. එහෙමනම් ඒක විශේෂ දේශපාලනික තොරතුරක් සහිත කවියක් වගේ මතක තබාගෙන අපි ගමන් කරනවා 8 වෙනි කවිය. 8 වෙනි කවිය නැවත පරිසර වර්ණනාවක්. නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩු ලිය ගෙපෙල එකල් කෙලන වන දෙව්ලිය දැක කොමල ලසල් රුකෙක සැතපෙව ලපලු සිල්ලල. නිමල් සඳ පහන් පැන්. නිමල් කියන්නේ නිර්මල. එහෙම නැත්නම් පිරිසිදු. පිරිසිදු හඳ එළිය වගේ හොඳයි. නැතුව මේ රාත්‍රී කාලයක් නොවේ. රාත්‍රී කාලේ සැලලිහිණියා ඉගිලෙන්නේ නැහැ. මේ පැහැදිලි කරන්නේ හොඳට හඳ එළිය, පිරිසිදු හඳ එළිය වැටිලා තියෙනවා, පායලා තියෙනවා වගේ වැලි පිට, වැලි තලාව උදුල බබලන. එහෙනම් හඳ එළිය, පිරිසිදු හඳ එළිය වැටුනහම බොහොම සෞම්‍ය පිරිසිදු බවක් මේ ආලෝකයක් සමගම ගෙන දෙන්නේ. එසේ වූ වැලි තලාවක් පවතිනවා කියන එක. උපමාව මොකක්ද? නිමල් සඳ පහන් වැනි. පිරිසිදු හඳ එළිය
වැල්. සුපුල් මල් යහන්. කලින් තිබුණානේ පුල් කියලා පිපුණු. දැන් පුල් කියන වචනයට සු උපසර්ගය දමලා තියෙනවා. එතකොට අර්ථය තව වැඩි වෙනවා සුපිපුණු මල් යහන්. මල් වලින් සකස් වෙච්ච සයනයන් ඇඳන්. දැන් මිනිස්සයාට මල් යහනක් වෙන්නේ නැහැ. යහනට මල් දැමුවොත් ඒක මල් යහන කියලා කියනවා. මල් යහනාවකි ලෝකේ එහෙම කියලා කියනවා. නමුත් මේ සැලලිහිනියා මම කිව්වා සිව්මැලි කුරුල්ලෙක්. ඒ නිසා මල් පොකුරක් උඩත් එයාට ඉන්න පුළුවන් යහනක වගේ සැතපීලා. මල් යහන් ලිය මඩු ලතා මණ්ඩල ලිය ගොමු වැල් ගොමු ලිය ගෙපෙල ලතා ගෘහ පෙළ වැල් උඩටත් වහලය නැත්නම් ආවරණය වගේ වැල් තිබෙනකොට සැලලිහිනියාන් වගේ කුරුල්ලන්ට මේක ගෙයක්. ඒ නිසා ලිය ගෙපෙල ලතා ගෘහ පෙළ මල් යහන් ලිය මඩු ලිය ගෙපෙල. එකල් කෙලන එවිට එකල්හි කෙලන ක්‍රීඩා කරන වන දෙවුලිය වනාන්තරයේ දෙවුලියන් දැක කුමල සුකොමල පුරුබුහුටි වනාන්තරයේ දෙවුලියන් එවිට ක්‍රීඩා කරනවා. මේ සියලු සුන්දරත්වය දැකගෙන ලසල් රුකෙක නොමේරු ලකටි සල් ගසක සැතපෙව විවේක ගන්න. ලපලු සිලි ලෙල ලා දලු වලින් සිසිලස ගෙන දෙන. ලපටි දලු වලින් සිසිලස ගෙන දෙන නොමේරු සල් ගසක විවේක ගන්න. විවේක ගන්න ගොඩාක් තැන් තියෙනවා. තෝරගන්න සිව්මැලි ඔබ ශරීරයට වඩා සුව පහසු ගෙන දෙන තැන. ඉතින් මේකත් පුතේ පරිසර වර්ණනාවක් උපමාවක් සහිතව ඒ උපමාවෙන් මතු කරන්නේ වැලි තලාවේ සුන්දරත්වය. ඒ අතර මල් යහන් ලතා මණ්ඩක ඒ වගේම ලතා ගෘහ පෙළ මේ සියල්ල පවතිනවා. මේ සුන්දරත්වයක් විඳිමින් විවේකීව සිටින්න කියලා තමන්ගේ දූතයාට රචකයා පවසලා තියෙනවා. එතන එලි සමය මුල සහ අග ඒ වගේම අනුප්‍රාසය අපිට දකින්න පුළුවන් දෙවන පාදයේ ලිය මඩු ලිය ගෙපෙළ කියන ස්ථානවල අලංකාර ශබ්දාලංකාර අර්ථාලංකාර වලින් පොහොසත් කවි. ඒ අපි කතා කරේ 8 වෙනි කවිය. දැන් අපි කවි 8ක් සාකච්ඡා කරලා තියෙනවා. මග විසිතුරු පාඩමේ ඒ මුල් කොටස මේ විදිහට මම අවසන් කරනවා. තව කවි 5ක් තිබෙනවනේ. ඒක අපි ඊළඟ වීඩියෝ පදයෙන් නරඹමු. එhmenan මෙය ඔබට විභාග ජයග්‍රහණය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.